අපි අද පන්තිය පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි කතා කරන්නේ කර හිටියේ 10 ශ්‍රේණියේ මේ බෙදීම ක්‍රමය මගින් වර්ගමූලය සෙවීම කියන කොටස තමයි අපි කතා කර හිටියේ. එතකොට මේ අවස්ථාව අපි මුලින්ම කතා කර කොටසත් පොඩ්ඩක් කතා කරොත් එහෙම අපි මුලින්ම වර්ගමූලය සෙවීම ක්‍රමයක් විදිහට අපි සන්නිකර්ෂණ පළමු සන්නිකර්ෂණයට වර්ගමූලය සෙවීම කියන කොටස අපි කතා කරා. එතකොට පළමු සන්නිකර්ෂණයට වර්ගමූලය සෙවීම කියන කොටස අපි කතා කරා. අපි ඒ පළමු සන්නිකර්ෂණයට ඒ වර්ගමූලය සෙවීම කියන කොටස පොඩ්ඩක් මතක් කරලා අපි ඒ බෙදීම ක්‍රමය කියන කොටස මතක් කරලා අපි ඒ ගණන් ටික හදන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉස්සෙල්ලාම පළමු සන්නිකර්ෂණයට ඒ වර්ගමූලයේ සෙවීම කියන කොටස අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම මේකේ තියෙන උදාහරණය මේ වර්ගමූල 17 කියන සංඛ්‍යා එක අපි එක බලලා ඒකෙන් ඒ පළමු සන්නිකර්ෂණයට වර්ගමූලයේ සෙවීම ගැන පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි පළමු සන්නිකර්ෂණයට ඒ වර්ගමූලයේ සෙවීම කියන එතකොට කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා 10 ශ්‍රේණියේ ඒ දෙවෙනි පාඩමේ පළමු සන්නිකර්ෂණයට වර්ගමූලයේ සෙවීම. අපි එක බැලුවොත් එහෙම අපි 17 කියන වර්ගමූල 17 කියන එක තමයි අපි පළමු සන්නිකර්ෂණයට හොයන්න හදන්නේ. දැන් වර්ගමූල 17 කියන එක තමයි පළමු සන්නිකර්ෂණයට වර්ගමූලය හොයන්න හදන්නේ. අපි ඒක බැලුවොත් එහෙම 17 කියන එක එතකොට මේකට ආසන්න එතකොට අගයන් දෙක අපි බැලුවොත් එහෙම අපිට 4 වර්ගමූලය 4 ඒ කියන්නේ 4 කියන එක ඒ කියන්නේ 4 වර්ගය කියන එක කියන්නේ 16 කියන එක මේක වර්ගමූල එතකොට අපි බැලුවොත් එහෙම 4 වර්ගය කියන එක ඒ කියන්නේ මේක වර්ගමූල 16 කියන එකයි. ඒ වගේම මේක පහේ වර්ගය කියන්නේ 5 5 25 කියන එකේ වර්ගමූලය කියන එක කියන්නේ 16 කියන එකේ වර්ගමූලයයි මේ 17 කියන එක තියෙන්නේ කොහෙද 25 කියන එකේ වර්ගමූලය අතර. ඒ කියන්නේ මේක 5 මේක 4 කියන එක. එතකොට 4යි 5යි අතර තමයි 17 කියන එක තියෙන්නේ. වර්ගමූල 17 අගය වෙන්න ඕනේ. එතකොට 4යි 5යි අතර අගයක් තමයි ඒ 17 වර්ගමූල 17 කියන එක වෙන්න ඕන කියන එක දූල පුතාලාට තේරුම් ගන්න පුළුවන් මේකේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි බැලුවොත් එහෙම මෙතන තියෙන සංඛ්‍යාව එකයි වෙනස තියෙන්නේ. මෙතන කීයක් තියෙනවද 8ක් තියෙනවා. එතකොට මේකෙදී 4.1 වෙන්න පුළුවන් 4.2 වෙන්න පුළුවන් 4.3 ඒ වගේ ආසන්න අගයක් වෙන්න ඕන. කියන්නේ 4.5ට වඩා අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕන. මේ වගේ අගයක් වෙන්න ඕන කියන එක දූල පුතාලට යම් තාක් දුරට අදහසක් ගන්න පුළුවන්. එතකොට අපි කරන්නේ කොහොමද 4.1 මේ අවස්ථාවේදී එකක් තියෙන නිසා 4.1 එක වෙන්න පුළුවන් අවස්ථාව වැඩි. එතකොට අපි 4.1 4.1කින් වැඩි කරලා අපි ඒකේ අගය කීයද කියලා බලනවා. එතකොට මේකෙදි මම වැඩි කරොත් එහෙම එකකින් වැඩි කරන එතකොට එක් වරක් 1 1යි එක් වරක් 4 4යි 41යි 4න් වැඩි කරාම කීයද 4 වරක් 1 කීයද 4යි 4 වරක් 4 කීයද 16යි. එතකොට මේකෙදි 1 කියන එක එනවා 4යි 4යි 8යි 6යි 1යි. එතකොට මේ අවස්ථාවේදී දශම 32ක් තියෙනවා. එතකොට 1යි 2යි එතකොට මෙතන 1.30යි මෙතන 1.30යි එතකොට දශම 32ක් වෙනවා 16.8ක් එකක් වෙනවා. ඒක නිසා 4.1 වැඩි කිරීම 4.1 කියලා කියන්නේ කීයද 16.8යි 1යි. අපි ඊළඟ එකත් හදනවා. එතකොට 4.2 කියන එක 4.2 කියන එකෙන් එතකොට වැඩි කරාම කීයද වෙන්නේ මේකත් වැඩි කරනවා දෙවරක් 2 කීයද 4යි. එතකොට දෙවරක් 2 4යි දෙවරක් 4 කීයද 8යි. ඒ වගේම
ඒ වගේ මෙතකොට අපි මේ පළමු සන්නිකර්ශණයට පළමු සන්නිකර්ශණයට 17 වර්ග මූලය සෙවීම ගැන කතා කරන්න. එතකොට උදාහරණයක් විදියට අනිත් දේවල් දූල පුතාලා මේ පාඩම කියවලා තේරුම් ගන්න. ඒක පළමු සන්නිකර්ශණයට කොහොමද හොයන්නේ කියන එක ගැන අදහසක් මේකෙන් අරගෙන පාඩම කියවලා අනිත් ටික තේරුම් ගන්න. ඒ වගේම පරණ වීඩියෝ දාලා මේ ඒක YouTube එකට දාලා තියෙනවත් තියෙනවා දාලා නැතිවත් තියෙනවා. ඒක ඉක්මනට දාන්නම්. ඒක බලලා අනිවාර්යයෙන් මේක තේරුම් ගන්න. අපි මේකෙදි පළමු සන්නිකර්ශණය කියන එක කතා කරේ. එතකොට මේකෙදි අපි 4යි 5යි අතර තමයි 17 තියෙන්නේ. 4 වර්ගය කිව්වොත් ඒ 4 කියන්නේ වර්ගමූල 16. එතකොට අගය තමයි 4 කියන්නේ. වර්ගමූල 25 කියන එකේ අගය තමයි 5 කියන්නේ. එතකොට වර්ගමූල 17 කියන්නේ මේ අතර අගයක් වෙන්න ඕන කියන එක දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකෙදි 16යි 17 අතර තියෙන එකක වෙනසක් මේ අතර 8ක වෙනසක් තියෙනවා. ඒ කියන්නේ 4.1 හරි 2 හරි ඒ වගේ සංඛ්‍යාවක් තමයි මේක වර්ගමූලයට 17 වර්ගමූලයට එන්න ඕන කියලා දූල පුතාලට තලා අදහසක් ගන්න පුළුවන්. ඒක නිසා අපි මේ සුළු කරන්නේ එතකොට 4.1 කියන එක බැලුවා. එතකොට ඒක 16.8යි ඒක වුණා. 4.2 කියන එක අපි දැන් බලන්නේ. එතකොට මේකෙදි දෙවරක් දෙක 4යි, හතරවරක් දෙක 8යි. ඊළඟට හතරවරක් එතකොට හතරවරක් දෙක කීයද 8යි. 8යි හතරවරක් 4 කීයද 16යි. මේක සුළු කරොත් එහෙම 4යි 8යි 8යි 16න් 6 එකක් ඉතුරුයි. 6යි 1යි 7යි 1යි. එතකොට මේ අවස්ථාවේදී 1.3යි මෙතන 2යි 2යි. එතකොට අපි මෙතනින් මෙහෙම තියුවාම එතකොට 4.2 වැඩි කිරීම 4.2 සමාන වෙනවා කීයද 17.6යි 4යි. එතකොට අපි මේක ලැබුණ අපිට එතකොට මේ අවස්ථාවේදී 17න් අඩු කරනවා. එතකොට මේ සංඛ්‍යාව එතකොට මේ අවස්ථාවේදී වෙනස අපි බලනවා 17 අඩු කිරීම. එතකොට 17.0 ඕනනම් මෙහෙම මම බිංදුව දාන්න පුළුවන් දූල පුතාලා ඒක සුළු කිරීම පුරුදු වුණාම ඇත්තටම ඒක පුළුවන් වෙනවා. ඇත්තටම ඒක සුළු කිරීම කියන එක ඒ පුරුදු වුණාම ඇත්තටම පුළුවන් වෙනවා. ඒක නිසා මම මේකෙදි මෙහෙම සුළු කරන්නම්. 10 කියන එක මෙතන තියෙන්නේ 10න් එකක් ගියාම කීයද 9යි. මෙතන කලින් එකක් ගියේ හින්දා 9 තියෙන්නේ. 9න් 8ක් ගියාම 1යි. මෙතන එතකොට තියෙන 6 එතකොට 0යි. 0.1යි 9 තමයි මෙතන වෙනස. මෙතන වෙනස කීයද 0.1යි 9යි. මෙතන වෙනස කීයද තියෙන්නේ 17න් අඩු කරාම කීයද එතකොට 0.64යි. එම නිසා අපිට කියන්න පුළුවන් 17 වර්ගමූල 17 එතකොට පළමු සන්නිකර්ෂණයට එක සමාන ආසන්න වශයෙන් මේ ආකාරයට ලියනට වඩා මෙහෙම මේ ආකාරයට පොතේ දක්වලා තියෙන ඒ ආකාරයට ලියන්න. එතකොට මේ රැල්ලක වගේ ඒ ආසන්න වශයෙන් කියන එක එතකොට මේකෙදි එන්නේ එතකොට 4.1 කීයද 1. එතකොට පළමු සන්නිකර්ෂණයට එතකොට 4.1 කියන එක තමයි උත්තරේ වෙන්නේ. එතකොට මේ අවස්ථාව එතකොට අපි ඊළඟ එක බැලුවොත් එහෙම ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට අපි පළවෙනි සන්නිකර්ෂණය ගැන කතා කරා. එතකොට අනිත් ඒවා දූල පුතාලා මේ අභ්‍යාසය විසඳලා ඒ වගේම පරණ වීඩියෝ එහෙම බලලා ඒක තේරුම් ගන්න. අපි ඊළඟට කතා කරන්නේ බෙදීමේ ක්‍රමය මගින් වර්ගමූලය සෙවීම කියන කොටස. අපි මේක ගිය සතියේ කතා කරා. අපි ගිය පාඩමේදී කතා කරා මේක. අපි ඒක පොඩ්ඩක් මතක් කරලා ඊළඟ පාඩමට ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේකෙදී මම මේ අභ්‍යාස සුළු කරන්නම්. ඒක එතකොට දූල පුතාලාට ඒක තේරුම් ගන්න පුළුවන් මේ අභ්‍යාසයක් අපි බැලුවොත් එහෙම. එතකොට මේ අවස්ථාවේදී අභ්‍යාස දූල පුතාලා මේකෙදි මං අභ්‍යාස කීපයක් කරන්නම්. එතකොට එකෙන් තේරුම් ගන්න පුළුවන්. පස්සේ අපි මේ අභ්‍යාසයේ ඊළඟ පාඩමේදී මේකේ උත්තර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට පළවෙනි එක මං සුළු කරන්නම්. පළවෙනි එක දශම කියන එක සුළු කරේ නැහැ. ඇත්තට මේක නිසා මෙතන ඉතුරු වෙච්ච කොටස තව උදාහරණයකුයි කරන්නම්. ඇත්ත මේකෙදි උදාහරණ 4 කියන එක කරේ නැහැ. ඇත්තටම නිදසුන 4 කියන එක කළා. ඒකයි නිදසුන 3 කියන එකයි ඒක සුළු කරන්නම්. එතකොට ඒක මං හිතන්නේ හොඳ වෙයි.
මේ අවස්ථාව එතකොට නිදසුන 3 කියන එක මම ඒකදී මේ ආපහු පාරක් කරන්නම්. එතකොට නිදසුන 3 කියන එක අපි මේ එතකොට බැලුවොත් එහෙම නිදසුන 3 කියන එක මම ආපහු පාරක් සුළු කරන්නම්. එතකොට මේකෙදී දශම ස්ථාන දෙකකට නිවැරදිව සොයන්න කියලා දක්වලා තියෙන්නේ 27:37. එතකොට 2737 කියන එක මම white board එකේ හදන්නම් ඉර නැති හින්දා. එතකොට අපි වර්ගමූලය හොයන්න කීයද 27:37 කියන එකේ වර්ගමූලය හොයන්න දශම ස්ථාන දෙකකට කියන එක තමයි දක්වන්නේ. එතකොට අපි දශම ස්ථාන 3කට විතර හොයන්න ඕන. හොයලා එක වටේවීමක් සිදු කරන්න ඕන දශම ස්ථාන දෙකකට වෙන්න. අපි එතකොට මේකේ වර්ගමූලය හොයන්නේ කොහොමද කියන එක අපි බැලුවොත් එහෙම අපි මේ කොටස ලිව්වොත් එහෙම අපි මේක මෙතන ඉඳන් අපි දකුණු පැත්තේ ඉඳන් එතකොට අපි මේ කතා කරන්නේ දෙවෙනි පාඩම වර්ගමූලය කියන එක ගණිතයේ දෙවෙනි පාඩම වර්ගමූලය කියන එක අපි සන්නිකර්ෂණ කොටස මේ මතක් කරා ඇත්තටම කලින්. එතකොට සන්නිකර්ෂණ කියන එක දූල පුතාලා මම ඒක කොහොමද විසඳන්නේ කියන එක කතා කරා. ඒ වගේම එතකොට සන්නිකර්ෂණ කියන එක කොහොමද විසඳන්නේ කියන එක කතා කරා. අපි සන්නිකර්ෂණ කියන එක ආසන්න අගය කොහෙද කියන එක බලලා එතකොට ඒකෙදි ඒ අපි කලින් 17 කියන සංඛ්‍යාව කතා කර 17ට වඩා අඩු අගයක් 17ට වඩා වැඩි අගයක් හොයලා මොකද්ද ඒ කියන්නේ ඒකේ පරතරය අඩුම කියන එක හොයලා ඒක තමයි උත්තරේ කියන එක තමයි අපි පෙන්වුම් කරන්නේ. අනිවාර්යයෙන්ම අඩු අගයයි වැඩි අගයයි දෙකම හොයන්න ඕන. ආසන්න අගය තමයි අපි ගන්න කියන එක මතක තියාගන්න. අපි එතකොට මේ කතා කරන්නේ දෙවෙනි පාඩම 10 ශ්‍රේණියේ. එතකොට අපි මේක දෙවෙනි මේ දශම ස්ථාන දෙකකට මේක වර්ගමූලය හොයන්න. එතකොට බෙදීමේ ක්‍රමය මගින් වර්ගමූලය සෙවීම කියන එක තමයි අපි කතා කරන්නේ මේ දැන්. එතකොට අපි මේක දෙක එතකොට අපි මේකෙදී මේ දශම ස්ථාන තියෙන මෙතන. එතකොට අපි දකුණු පැත්තේ අත පැත්තෙන් පටන් ගන්න. එතකොට ඒකෙදී අපි එතනින් දෙක වෙන් කරනවා. එතකොට 27:37 කියන. එතකොට ඒකෙදි පූර්ණ වර්ගය එන්නේ එතකොට 5 කියන සංඛ්‍යාවේ එතකොට පූර්ණ වර්ගය තමයි 5. එතකොට අපිට එන්නේ 25 කියලා. එතකොට බෙදුවාම කීයද? 2ක් ඉතුරු වෙනවා. එතකොට ඊළඟට එන්නේ කීයද? 237. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? අපි ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේ සංඛ්‍යාවේ දෙගුණෙ මෙතනට ලියනවා. එතකොට දෙගුණෙ කියන්නේ කීයද? 10යි. 10යි යම් සංඛ්‍යාවක් මෙතනට දාලා ඒ සංඛ්‍යාව මෙතනට දැම්මහම මේ අගය වෙන්න ඕන. එතකොට දූල පුතාලා එක දන්න අගයක්. එතකොට මෙතන 2 දාන්න කියන එක දූල පුතාලට තේරෙනවා. එතකොට මොකද 100 කියන එක 200 වෙන්න නම් දෙගුණේ තමයි එන්නේ. එතකොට 2 කියන එක තමයි එන්නේ කියන එක මතක තියාගන්න. එතකොට 2 දැම්මහම එතකොට දෙවරක් 2 කීයද? 4යි. දෙවරක් බිඳුව කීයද? බිඳුවයි. දෙවරක් 1 කීයද? 2යි. එතකොට අඩු කරාම කීයද එන්නේ? එතකොට මේ අවස්ථාවේදී කීයද එන්නේ? එතකොට 7න් 4ක් ගියාම 3යි. 3න් බිඳුවක් ගියාම 3යි. 33 කියන එක තමයි අපිට ලැබෙන්නේ. එතකොට මෙතනින් මේක මේ අවස්ථාව 37 වෙනකන් ඉවර වුණා. එතකොට අනිවාර්යයෙන්ම දශම තිත එන්න ඕන. මේ අවස්ථාවේදී අපි එතකොට මේක ඊට පස්සේ අපිට එන්නේ එතකොට අපි ඊළඟට මෙතන තව බිංදු දෙකක් ගන්නවා. මෙතන දශම තිත මෙතන තියෙන දශම බිංදු දෙක. එතකොට අපිට මේ සංඛ්‍යාව එන්නේ එතකොට අපි මේක මෙතනට ගත්තාම එතකොට 52 කියන එක දෙගුණේ කරාම කීයද එන්නේ? 104යි. මෙතන සංඛ්‍යාවක් තියෙනවා. ඒ සංඛ්‍යාව මෙතනට දැම්මහම මේ සංඛ්‍යාව ලැබෙන්න ඕන.
එතකොට මේ අවස්ථාවේ දශම තියෙන කල්පනා නොකරට කමන්නේ දූල පුතාලා. එතකොට 52 දෙකකින් වැඩි කරාම එතකොට 104යි. එතකොට මෙතන සංඛ්‍යාවක් දැම්මහම ඒ සංඛ්‍යාව මෙතනට දාන්න ඕන. එතකොට මේ අවස්ථාවේදී 3 කියන එක තමයි එන්නේ කියන එක දූල පුතාලාට යම් තාක් දුරට තේරෙනවා කියන ඇති. 3 කියන එක මෙතනට එන්න ඕන. මොකද මෙතන තුන් වරක් එක තමයි 3 වෙන්නේ කියන එක යම් තාක් දුරට දූල පුතාලා තේරුම් ගන්න. එතකොට 3 වරක් 3 කීයද? 9යි. 3 වරක් 4 කීයද? 12න් දෙක එකක් ඉතුරුයි. 3 වරක් බිඳුවයි. එතකොට කලින් එක තියෙනවා. 3 වරක් එක 3යි. එතකොට මේක අඩු කරාම කීයද? 1යි. මේක 9 තියෙන්නේ 7යි. එතකොට මෙතනින් එකක් ගියාම 10 වෙනවා. 10න් 9ක් ගියාම 1යි. 9 තියෙන්නේ 9න් දෙකක් ගියාම 7යි. එතකොට මෙතන තියෙන කීයද? මෙතන එකක් ගිය හින්දා දෙක තියෙන්නේ. දෙකෙන් එකක් ගියාම 1යි. චැට් බොක්ස් එකට අනවශ්‍ය දේවල් දාන්න එපා දූල පුතාලා. අනිවාර්යයෙන්ම එළියට දානවා. අනවශ්‍ය දේවල් චැට් බොක්ස් එකට දාන්න එපා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න, ඒක වෙන දෙයක්. ඉසෙල්ලම් කරන්න එපා පන්තියක. අපි ඊළඟ එක බැලුවොත් එහෙම ඊළඟට තව මෙතන බිංදු දෙකක් තියෙනවා. එතකොට අපි මේ බිංදු දෙක ගත්තොත් එහෙම මෙතන එතකොට බිංදු දෙකක් එනවා තව. එතකොට මේ අවස්ථාවේදී මේක එතකොට දෙගුණේ කියන්නේ කීයද? එතකොට මේ අවස්ථාවේදී මේ අවස්ථාවේදී එතකොට දෙගුණේ කියන්නේ එතකොට කීයද කියන එක බැලුවොත් එහෙම එතකොට මේක දෙගුණේ වැඩි කරන එතකොට මේක දෙකෙන් වැඩි කරාම එතකොට කීයද? 3 දෙකෙන් වැඩි කරාම කීයද? 6යි. 2 දෙකෙන් වැඩි කරාම 4යි. 5 රත් 2 කීයද? 10යි. 1046 කියන එක එතකොට 1046 කියන එක යම් අගයකින් වැඩි කරාම ඒක මේ ඒ අගය එතකොට මෙතෙන්ට දාලා එතකොට එකකින් වැඩි කරාම මේ අගය වෙන්න ඕන. ඒක දූල පුතාලා කෙලින්ම මේක 10000 ගණනක් එතකොට සංඛ්‍යාව කියන එක මෙතන එතකොට ඒක 10000 ගණනක් එන්න එතකොට එතකොට ඒ සංඛ්‍යාව කියන එක 10000 ගණනක් එතකොට එන්න සංඛ්‍යාව එතකොට ඒ සංඛ්‍යාව 10000 ගණනක් එන්න එතකොට 10000 ගණනක් එන්න නම් එතකොට මොකද වෙන්න ඕන? එක කියන එක තමයි විතරයි එන්න පුළුවන් කියන එක දූල පුතාලට තේරෙනවා ඇති කියලා හිතනවා. එතකොට මේකෙදි අපිට එන්නේ කීයද? 10461 කියන එක තමයි අපිට ලැබෙන්නේ. එතකොට මේකෙන් එතකොට අඩු කරාම 10 කියන එක තියෙන්නේ 10න් එකක් ගියාම 9යි. මෙතන තියෙන්නේ 9යි. 9න් 6ක් ගියාම කීයද? 3යි. මෙතන එකක් ගියා. ඒක නිසා තමයි 10 කියලා ආවේ. 10න් එකක් ගියාම 9යි. 9 තියෙන එකක් ගිය නිසා 9න් 6ක් ගියාම කීයද? 3යි. මෙතන තියෙන්නේ එතකොට කලින් එක ගිය හින්දා බිඳුවයි. බිඳුවෙන් 4ක් බෑ. ඒක නිසා මෙතනින් එකක් යනවා. එතකොට 10න් 4ක් ගියාම 6යි. මෙතන තියෙන කීයද? එතකොට 6 කියන එක 6න් බිඳුවක් ගියාම 6යි. මේ අගේ තමයි එතකොට අපිට ලැබෙන්නේ. අපිට ප්‍රශ්නේදී අහලා තියුනේ කොහොමද ආසන්න වශයෙන් දශම දෙකකට නිවැරදිව හොයන්න තියෙන. එතකොට දශම දෙකකට දශම ස්ථාන දෙකකට නිවැරදිව හොයන්න. එතකොට දශම ස්ථාන දෙකක් තියෙනවා. එතකොට අපි තව එකක් හොයන්න ඕන දශම ස්ථාන දෙකකට නිවැරදිව දක්වන්න නම්. ඒක නිසා අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ඊළඟ තව සංඛ්‍යාවක් අපි හොයන්න වෙනවා. එතකොට ඒක හොයන්න එතකොට කලින් අවස්ථාවමයි මේ සංඛ්‍යාව දෙගුණේ තමයි මෙතනට දාන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට තව බිංදු දෙකක් දානවා. මේ බිංදු දෙක මෙතනට ආවහම කලින් අවස්ථාවේ එතකොට මේකේ දෙගුණේ එතකොට එන්නේ 104 කියන එක. ඊළඟට මෙතන 6යි 2 කියන එක. එතකොට 104යි 6යි 2 කියන එක තමයි අපිට ලැබෙන්නේ. එතකොට මේකට යම් සංඛ්‍යාවක් දාලා මෙතනට යම් සංඛ්‍යාවක් දැම්මහම එතකොට මේ සංඛ්‍යාව එන්න ඕන.
ඒකෙදි බැලුවොත් එහෙම 6 කියන එක දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ 1 ලක්ෂ ගාණක් තියෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ 6 ලක්ෂ ගාණක්. එතකොට ඒ සංඛ්‍යාව 6 කියන එක තමයි ඉන්නේ. එතකොට ඒ සංඛ්‍යාව එතකොට 6 කියන එක. එතකොට අපි ඒක දැම්මොත් එහෙම 6 වරක් 6 කියන්නේ කීයද? 36න් එතකොට 3ක් ඉතුරුයි. 6 වරක් 2 කීයද? 12යි 3යි එතකොට 15යි. එකක් ඉතුරුයි. 6 වරක් 6 36යි 1යි 37න් 7 3ක් ඉතුරුයි. 6 වරක් 4 24යි 3යි 27යි. එතකොට දෙකක් ඉතුරුයි. 6 වරක් බිංදුව බිංදුවයි 2යි. එතකොට කලින් දෙක 6 වරක් එක කීයද? 6යි. එතකොට මේක අඩු කරාම එතකොට මේක අඩු කරොත් එතකොට මේක සුළු නොකරත් කමන්නේ. ඇත්තටම මොකද අපිට අවශ්‍ය සංඛ්‍යාව මේකෙදි ලැබිලා තියෙන්නේ. එතකොට අපිට මේ අවස්ථාවේදී 52.316 කියන මේ සංඛ්‍යාව ලැබිලා තියෙන්නේ. එතකොට අපි මේක මොකද කරන්න ඕන? දශම ස්ථාන දෙකකට හොයන්නේ. ඒ කියන්නේ මෙතනට වෙනකන් හොයන්න ඕන. එතකොට පිටිපස්සේ සංඛ්‍යාව අපි බලනවා මේ අවස්ථාවේදී 6 තියෙන්නේ. එතකොට අපි 4 නම් තියෙන්නේ. මේකෙදි මේ අවස්ථාවේදී පිටිපස්සේ සංඛ්‍යාව 1 ඉඳන් 4 වෙනකන් අපි එහෙනම් ඒක නැති කරනවා. ඒ වගේම අපි 6 ඉඳන් 9 වෙනකන් තියෙනවා නම් එක සංඛ්‍යාවක් ඉස්සරහට එකතු කරනවා. එතකොට මේ අවස්ථාවේදී 6 තියෙන එක නිසා මේ අවස්ථාවේදී 52.3 වෙනවා. ඒක නිසා මේකේ උත්තරේ වෙන්නේ 52.32 කියන එක තමයි මේකේ උත්තරේ වෙන්නේ. මේක දුවලා පුතාලා තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් අහන්න පුළුවන්. මේක ඉතාම වැදගත් කොටසක්. ඇත්තටම මේ කොටස මේක තමයි මේ පාඩමේ ඉතාම වැදගත් වෙන කොටස. මේ මේක මේ දශම ස්ථාන වලට බෙදීමේ ක්‍රමය මගින් මේ වර්ගමූලයේ සෙවීම. මේකෙදී අපි කලින් කතා කරා වගේ දශම ස්ථානයේ තියෙන තැන ඉඳන් ඒකේ සංඛ්‍යා දෙක ගානේ වෙන් කරන්න ඕනේ. ඒක ඉතාම වැදගත් වෙනවා. ඊට පස්සේ ඒ සංඛ්‍යා දෙකක් අරගෙන ඒකේ පූර්ණ ඒකේ මේ වර්ගය කියන එක එතනින් සකස් කරන්න පුළුවන්. එතකොට ඒක දුල පුතාලා ගණන් හැදුවාම ඉබේම ඇත්තටම මේවා පුරුදු වෙන ඇත්තටම කටපාඩම් කරන්න දේවල් නෙවෙයි ඇත්ත මේවා. මෙතන තේරෙන්නේ නැද්ද දෙයක් තියෙනවද? තේරෙන්නේ නැද්ද දෙයක් තියෙනවා නම් chat එකේ ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අහන්න පුළුවන්. මයික් එක ඕන් කරලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් chat එකේ ලියන්න පුළුවන්. මයික් නැත්නම් මයික් තියුණත් chat එකේ ලියුවක් කමන්නේ. සර් ඔව් කියන්න. ආසන්න කියන සංඛ්‍යාවට වටේන විදිහම කියලා දෙන්නකෝ. හරි ආසන්න සංඛ්‍යාවට වැටීම කියන එක මම කියලා දෙන්නම්. මේක ලියා ගන්න දේවල් තියෙනවද? මම මේක white board එක මාරු කරන්න. ඕකේද? ඕකේ. අපි ආසන්න සංඛ්‍යාවකට වැටීම කිව්වොත් එහෙම අපි මේ අවස්ථාවේදී සංඛ්‍යා දෙකකට කලින් අවස්ථාවේ 52.16 වගේ මට නෙවෙයි මේ සංඛ්‍යාවනේ චුට්ටක් ඉන්න 52.316 කියන එක 3.16 කියන සංඛ්‍යාව මේ සංඛ්‍යාව තියුනේ. එතකොට අපිට අහලා තියුනේ ආසන්න දශම ස්ථාන දෙකකට අපිට හොයන්න තියුනේ. එතකොට අපි සංඛ්‍යා 3ක් හොයන්න ඕන. අපි දශම සංඛ්‍යා එතකොට 3යි 1යි 6 මේක එක දශම ස්ථානයකට 2 මේක 3 දශම ස්ථාන දෙකකට හොයන්නේ කිව්වොත් අපි මේ තුන්වෙනි සංඛ්‍යාව වෙනකන් අනිවාර්යයෙන්ම හොයන්න ඕන. මොකද මේ තුන්වෙනි සංඛ්‍යාව අනුව මේ ඉස්සරහා තියෙන සංඛ්‍යාව වෙනස් වෙනවා. එතකොට අපි ඒක බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී අපි මේ සංඛ්‍යාව කියන එක අපි යම් දෙයක් අරගෙන අපි මෙතන 10 වෙනකම් මොකක් හරි මේ දක්වන්න. මේකෙදී මේ කොටස් කියන එක කොටස් 5 කියන එක මේ තියෙනවා. එතකොට මෙතන ඊළඟ එකේ ඉන්නේ 6 ඉඳන් මොකද්ද 9 කියන එක මේ පැත්තට එන්නේ මොකද්ද
මෙතන තියෙන්නේ ඊළඟට තියෙන්නේ 4 කියන එක 4 ඉඳන් 1 කියන. එතකොට මේ කොටස බැලුවොත් එහෙම මේ කොටස බැලුවොත් එහෙම මේ 4යි 1යි අතර මේ තියෙන කොටස් ටික බැලුවොත් එහෙම මොකද්ද? අපි ඒක බිඳුවට සමානයි කියලා. කියන්නේ මේ මෙතන මේ තියෙන පංගුවට සාපේක්ෂව බැලුවොත් එහෙම මෙතන පංගුව මොකද වෙලා තියෙන්නේ? කුඩයි. මෙතන අපි මෙතන මේ කොටස මං අඳින්නම්. මෙතන 4 තියෙන්නේ මෙතන කීයක් තියෙනවද? 6ක් තියෙනවා. මෙතන තියෙන්නේ කීයද? 4යි. එතකොට මේ කොටස අපි මේ මූල කොටසත් එක්ක බැලුවාම මේ කොටස කීයද? 10න් 4ක් තියෙන්නේ. මෙතන කීයද? 10න් 6ක් තියෙනවා. ඒක නිසා අපිට මේ කොටස කුඩා සංඛ්‍යාවක්. ඒ කියන්නේ බිඳුවට සමානයි කියලා අපිට කියන්න පුළුවන්. එතකොට යම් කිසි මෙහෙම 0.4 කියලා එහෙම තියුණොත් ඒක වට එනකොට මොකද වෙන්නේ? ඉස්සරහට එකතු කිරීමක් සිද්ධ කරන්නේ. ඒ කියන්නේ මේක බිඳුව කරනවා. මම ඒක මෙතන ලිව්වොත් එහෙම මේක එතකොට මේ කොටස කියන්නේ 10න් කීයද? 6යි. මේක 10න් කීයද? 4යි. එතකොට 10න් 6ට සාපේක්ෂව මේ 10න් 4 කියන එක බැලුවොත් එහෙම බිඳුවට සමානයි කියලා අපිට කියන්න පුළුවන්. ඊටාම කුඩයි කියලා කියන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙනකොට එතකොට අපි යම් කිසි අවස්ථාවක් එහෙම බැලුවොත් එහෙම 0.1 කියන සංඛ්‍යාව 0.2 කියන සංඛ්‍යාව 0.3 කියලා 0.4 කියන මේ වගේ සංඛ්‍යා තියුණොත් එහෙම අපි මේ අවස්ථාවේ මම උදාහරණයකට කියන්නේ අතරම මම හිතුවොත් අපි හිතුවොත් එහෙම මේක 4 කියලා 4.1 4.2 4.4 කියලා මේ අවස්ථාවේදී එතකොට මේ 1 කියන 1 2 කියන 3 4 කියන ඒවා බැලුවොත් එහෙම මේක මේ අවස්ථාව එතකොට මේක මේ දක්වලා තියෙන එක එතකොට මේ 10 කොටස් විදියට බැලුවොත් එහෙම මෙතන කොටස වැඩි. ඒ කියන්නේ මෙතන තියෙන ප්‍රමාණය සුළු ප්‍රමාණයක්. එතකොට මේක භාගයක්වත් මේකෙන් පෙන්වන්නේ නැහැ. එතකොට අපිට මේ කියන්න පුළුවන් කෙලින්ම මේක මකලා දාලා බිඳුව කියලා. මේක බකලා දාලා බිඳුව. ඒ කියන්නේ මේ අවස්ථාවේදී එතකොට මේකෙදි මම කතා කරොත් එහෙම මේක 4 කියන එක. එතකොට 4.0 කියන එක මේක 5 කියන එක. මේක 4ටද කිට්ටු 5ටද කියලා කිට්ටු කියලා ඇහුවොත් එහෙම දූල පුතාලාට කියන්න පුළුවන් මොකද්ද මේ කොටස. මේක මෙතන එතකොට බිඳුව කියන එක ඉඳන් 4 වෙනකන් තියෙන්නේ. මේක 4 ඉඳන් කීයද මෙතන? මෙතනත් එතකොට බිඳුව කියන එක මෙතන. එතකොට මේ දෙකේ මොකටද කිට්ටු කියන එක තමයි මෙතන මේ අහන්නේ. ආසන්න වශයෙන් වට යනවා කියලා කියන්නේ මේ මොකටද කිට්ටු? 4ටද කිට්ටු 5ටද කිට්ටු? මේ අවස්ථාවේ මේ ටික බැලුවොත් එහෙම මොකටද කිට්ටු? 5ටද කිට්ටු නෑ 4ට කිට්ටු මේවා. මෙතනට කිට්ටු. මේ කොටස බැලුවොත් එහෙම මොකද වෙන්නේ? මෙතනත් මේ 6 ඉඳන් මේ භාගය කියන සංඛ්‍යාව එතකොට භාගයට වඩා එතකොට මෙතන භාගයට වඩා මෙතන හරියටම මේ 5 තියෙනවා මැදින් 5ට වඩා එතකොට වැඩි 5.1 වුණත් කමන්නේ. එතකොට මෙතන මේ 5ට වඩා වැඩි ඒවා සේරම මොකද වෙන්නේ? මෙතන මම 6 කියලා ලිව්වට 5 කීයක් හරි එතකොට මේ අවස්ථාවේදී දශම තියෙන නිසා එතකොට 0.5යි කියන එක. එතකොට 0.5 ඉඳන් ඉහළට යන ඕනම සංඛ්‍යාව මොකද වෙන්නේ? මේ 5ට තමයි කිට්ටු. ඒ කියන්නේ මෙතන 5.5යි 4.5යි 1 කියන එක වුණත් එතකොට 4.5 වෙනකන් තමයි හරි මැද කියන්නේ. එතකොට මොකකටද කිට්ටු? 5ටද කිට්ටු 4ටද කිට්ටු කියන එක තමයි මේ ආසන්න වශයෙන් වට එනවා කියන්නේ. එතකොට 4.5 කියන එක දෙපැත්තටම එතකොට සමාන දුරකින් තියෙන. ඒ කියන්නේ මෙතන සමාන දුරක් මෙතන සමාන දුරක්. අනිත් සංඛ්‍යා බැලුවොත් එහෙම 4.5යි 1 කිව්වොත් එහෙම උඩට කිට්ටු වෙන්නේ. මේකෙදි 4.49 කිව්වොත් එහෙම මොකද වෙන්නේ? 4ට කිට්ටු වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී අපි මොකද කරන්නේ? මේ 4.49 වටෙවුවොත් මේකට ආසන්න එතකොට පූර්ණ සංඛ්‍යාවට වැටෙවුවොත් මොකද වෙන්නේ? 4.0 වෙනවා. මේක එතකොට 5ට වැටෙවුවොත් එහෙම මොකද වෙන්නේ? 4.5යි 1 තියුණොත් එහෙම 4.5යි 1 තියුණොත් එහෙම මොකද වෙන්නේ? එතකොට ඒ අවස්ථාවේදී ඒක 5 වෙනවා. 5ටයි කිට්ටු වෙන්නේ. එතකොට ඒක නිසා දූල පුතාලා මේ ආසන්න වටේනවා කියලා කියන්නේ මොකටද කිට්ටු? ඒ කියන්නේ කලින් අවස්ථාවේදී මෙතන
52.316 කියලා තිබුණේ. එතකොට මේ අවස්ථාවේදී මේකෙදී මම මෙතන මේ 0.1 කියන එක අපි ලිව්වොත් එහෙම මේ 6 කියන එක මේකෙදී මේ 6 කියන එක මේක ලිව්වොත් එහෙම 0.1 0.02 කියන එක තියෙනවා. ඒ වගේම මෙතන 0.01 කියලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේක කොටස් මේකෙදී 5 කියන එක මෙතන තියෙනවා. ඒ වගේම මෙතන 6 කියන එක මේ හරිය තියෙන. එතකොට මෙතන 10 කියන එක ඉන්නේ ඇත්තටම මෙතන එතකොට කීයද? බිඳුව කියන එක. මේ 6 කියන එක මෙතන තියෙන්නේ. එතකොට මේ කොටස ඇත්තටම මෙතන තියෙන මේ කොටස ඇත්තටම මේක කොහෙටද කිට්ටු කියන එක මෙතන තියෙන සංඛ්‍යාව. මේ සංඛ්‍යාව හරි මැදට වඩා කොහෙටද කිට්ටු? 2 කියන සංඛ්‍යාවට කිට්ටු වෙලා තියෙන්නේ. මේකෙදී මේ හරිය තියෙන සංඛ්‍යාවක් වුණොත් මොකද මේකට කිට්ටු වෙන්නේ? මේ භාගයට වඩා වැඩි නම් මොකද වෙන්නේ? කලින් සංඛ්‍යාවට මොකද්ද එකක් එකතු වෙන්න ඕන. ඒක දූල පුතාලට තේරෙනවද? ඒ භාගයකට වඩා වැඩි නම් ඒ ඊළඟ සංඛ්‍යාව ඒ කියන්නේ 5.32 කියන සංඛ්‍යාවට තමයි කිට්ටු වෙලා තියෙන්නේ. 5.32 මේකෙදි මම ඒක වෙනස පෙන්නන්නම් දූල පුතාලට 52. මම ඒ කළු පිටුවක පෙන්නන්නම් 52.316 කියන එක. එතකොට 52.316 කියන එක. එතකොට මේක අපි බැලුවොත් එහෙම මේ සංඛ්‍යාව තියෙන කීයද? 52.316 බිඳුවයි 52.312 කියන මේ සංඛ්‍යා අතර තමයි මේ 52.316 කියන සංඛ්‍යාව පවතින්නේ. මේ සංඛ්‍යාවයි මේ සංඛ්‍යාවයි අතර පරතරය කීයද? මේ සංඛ්‍යාව එතකොට 0.0.0යි 4ක් වෙනවා. මේ සංඛ්‍යාව අතර පරතරය කීයද? එතකොට 0.0.0යි 6ක් වෙනවා. එතකොට මේ සංඛ්‍යාව මොකකටද කිට්ටු කියන එක තමයි මේකෙන්දි මේ කතා කරන්නේ. මේ සංඛ්‍යාවට ඒ කියන්නේ මේ සංඛ්‍යාවට කිට්ටු කියන එක දූල පුතාලට. මොකද 0.4ක් තියෙනවා. මෙතන 6ක් තියෙනවා. එතකොට මේ කොටස එතකොට වැඩි මෙතන පරතරය. එතකොට මේක දුරින් තියෙන්නේ. ඒ කියන්නේ මේකට නෙවෙයි ළඟ මේකට. එතකොට මේ සංඛ්‍යාවට ළඟ සංඛ්‍යාව මොකද්ද? මෙතන මේ 6 තියෙන්නේ. එතකොට මේකට ළඟ තියෙන්නේ මොකද්ද? මේකට එකහු වෙච්ච සංඛ්‍යාව. ඒ කියන්නේ 2 කියන එක තමයි මේකට ළඟින් තියෙන්නේ. ඒක නිසා දූල පුතාලා මෙතන මේ සංඛ්‍යාව කියන එක 5ට වඩා වැඩි සංඛ්‍යාවක්. ඒ කියන්නේ 6 7 ඒ කියන්නේ 6 වෙන්න පුළුවන් 7 වෙන්න පුළුවන් 8 වෙන්න පුළුවන් 9 වගේ සංඛ්‍යාවක් තියුණොත් මොකද කරන්නේ? ඉස්සරහට එකක් එකතු කරනවා. එතකොට ඒ වගේම 4 තියුණොත් එහෙම 3 තියුණොත් 2 1 කියන සංඛ්‍යා තියුණොත් මොකද වෙන්නේ? ඉස්සරහට එකතු කරන්නේ නෑ කිසිවක්. එතකොට ඒ අවස්ථාවේදී අපි බිඳුව කියලා එනවා මෙතනට. ඇත්තටම මෙතනත් ඒක එතකොට මේ අවස්ථාවේදී ඉස්සරහට වට එනකොට එකතු වෙන්නේ නෑ. මේ අවස්ථාවේදී ඉස්සරහට වට එනකොට එකතු වෙනවා. 5 තියෙන සංඛ්‍යාව තියුණොත් ඒක නම් ප්‍රශ්නයක් වෙනවා. ඇත්තටම ඒ 5යි එතකොට 1 වගේ හරි ඊට වඩා වැඩි සංඛ්‍යාවක් තියුණොත් මේ නීතියමයි. මේ 5ට පිටිපස්සේ යම් කිසි සංඛ්‍යාවක් තියුණොත් එහෙම මේ ආකාරයට ඉස්සරහට එකක් එක්කහුව කරන්න ඕන. එතකොට 5ට අඩු නම් එතකොට 4.9 වුණත් කමන්නේ. ඒ කීය වුණත් එතකොට 5ට අඩු නම් එකක් එක්කහුව කරන්නේ නැහැ. එතකොට ඒ අවස්ථාවේදී 5 වෙන අවස්ථාවේදී ඒ සංඛ්‍යාවේ ඉස්සරහා තියෙන 5.5 බිඳුව කියලා හරියටම තියුණොත් එහෙම ඒ අවස්ථාවේදී එතකොට ඉස්සරහා තියෙන සංඛ්‍යාව ඔත්තේද ඉරට්ටේද අනුව ඉස්සරහට එකක් එකතු කරනවද නැද්ද කියන එක තීරණය කරනවා. ඒක මොකද්ද කියන එක මට දැන් හරියටම එකපාරට කියන්න බෑ. ඇත්තටම ඔත්තේ අවස්ථාවේදී ඉරට්ටේ අවස්ථාවේදී එකක් එක්කහුව කරන්න කියන එක ඒක මම ආපහු ඊළඟ දවසේ බලලා කියන්නම්. ඒක දූල පුතාලට මේ 5 කියන එක හරියටම තියුණොත් එහෙම ඔත්තේද ඉරට්ටේද මේ ඉස්සරහා සංඛ්‍යාව කියන එක මෙතන ඉස්සරහා තියෙන සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක්ද ඉරට්ටේ සංඛ්‍යාවක්ද කියන එක බලලා
ඒකට එකක් එකතු කරනවාද නැත්තම් එහෙමම බිඳුව දානොද කියන එක තීරණය කරනවා. ඒක හරිද දූල පුතාලා? තේරුම් නැත්තම් කියන්න මේක ඊටාම වැදගත් වෙනවා. ඇත්තට මේ වැටීම කියන එක ඊටාම වැදගත් කොටසක්. තේරුණාද? තේරුම් නැති දූල පුතාලා ඉන්නෝ නම් කියන්න පුළුවන්. මේ අවස්ථාවේදී තේරුම් ගන්න එක ඕකේ. තේරුම් ගන්න එක ඊටාම වැදගත් වෙනවා ඇත්තටම. ඒක නිසා තේරුම් ගන්න එක ඊටාම වැදගත් මේ අවස්ථාවේදී මේ කොටස දූල පුතාලා ඒක නිසා හොඳින් තේරුම් ගන්න බලන්න මේ කොටස. ඇත්තටම මම කලින් කියපු ඒ පහ කියන අවස්ථාව ආවොතින් පහට පිටිපස්ස සංඛ්‍යාවක් තියෙනවා නම් එතකොට ඒ ඊළඟ සංඛ්‍යාවට තමයි ඒක ළඟ වෙන්නේ. කියන්නේ එකක් එක්කහු කරන්න ඕන ඉස්සරහ සංඛ්‍යාවට. පහට ඒ කියන්නේ පහට වඩා අඩු නම් 4යි 9 හරි ඕන සංඛ්‍යාවක් තියුණොත් එහෙම 4 තියුණොත් එහෙම එතකොට කිසිම දෙයක් එක්කහු කරන්න ඕනේ නැහැ. දැන් තියෙන සංඛ්‍යාවට තමයි ළඟ. පහ කියන සංඛ්‍යාව තියෙනකොට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට හරියටම පහ නම් තියෙන්නේ එක. එතකොට හරි මැද තියෙන්නේ. එතකොට මොකටද ළඟ කියන එකක් එකෙන් තේරුම් ගන්න බෑ ඇත්තට. මොකද හරියටම එතකොට පහ කියන එක එතකොට දෙපැත්තටම එක සමාන දුරක් තියෙන්නේ. ඒක නිසා ඒ අවස්ථාවකදී අපි ඒකේ ඉස්සරහ සංඛ්‍යාව ඔත්ති සංඛ්‍යාවක්ද ඉරට්ටි සංඛ්‍යාවක්ද කියලා බලලා ඒකට අනුව ඇත්තටම ඔත්ති සංඛ්‍යාවකදී ඒකදී ඊළඟ ඉරට්ටි සංඛ්‍යාවකදී මොකද්ද කරන්න කියන එක තීරණය කරනවා. ඇත්තටම ඒකදී එක අවස්ථාවකදී එකක් එක්කහු කරනවා අනිත් අවස්ථාවේදී එකක් එක්කහු කරන්නේ නැහැ කියන එක වෙනවා. ඒ අවස්ථා දෙකෙන් මොකකද කියන එක මට දැන් මතක නැහැ ඇත්තටම. ඔත්ති අවස්ථාවේදී ඉරට්ටි අවස්ථාවේද එකක් එක්කහු කරන්න කියන එක මට මතක නැහැ. මම ඊළඟ දවසේ ඒක බලලා කියන්න. අපි ආපහු පාඩමට ආවොත් එහෙම අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිදසුන 4 කියන කොටස. අපි නිදසුන 4 කියන කොටස අපි නිදසුන 4 කියන කොටස ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට නිදසුන 4 කියන එක බැලුවොත් එහෙම නිදසුන 4 කියන එක බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට 3.421 ඒ වර්ගමූලය හොයන්න කියලා දක්වලා තියෙනවා. දශම ස්ථාන දෙකකට නිවැරදිව හොයන්න කියලා දක්වලා තියෙනවා. මේක ඉතාම වැදගත් වෙනවා ඇත්තටම. දශම ස්ථාන දෙකකට නිවැරදිව හොයන්න. එතකොට අපි දශම ස්ථාන දෙකකට නිවැරදිව හොයන්න කියලා දක්වලා තියෙන. එතකොට මේක ඉතාම වැදගත් වෙන්නේ මොකද මේ අවස්ථාවේදී මේ දශම ස්ථාන දෙකකට කියන එකෙන් එතකොට අපි දශම ස්ථාන 3කට හොයන්න ඕන. හොයලා එක සංඛ්‍යාවක් වට යන්න වෙනවා. ඒක හොඳට මතක තියාගන්න දූල පුතාලා. දශම ස්ථාන දෙකකට නිවැරදිව හොයන්න කිව්වොත් එහෙම දශම ස්ථානයේ පිට 1යි 2යි හොයලා මේකේ උත්තරේ කියලා එහෙම ලියන්න බෑ. අපි දශම ස්ථාන 3කට හොයලා ඒක වට යන්න වෙනවා දශම ස්ථාන දෙකකට. එතකොට ඒක හොඳින් මතක තියාගන්න. එතකොට මේක මේ දක්වලා තියෙනෙත් ඒක. එතකොට දශම ස්ථාන 3කට සොයලා දශම ස්ථාන දෙක එකක් වට යන්න කියන එක. ඇත්තටම ඒක හොඳින් මතක තියාගන්න. දශම ස්ථාන දෙකකට හෙව්වොත් එහෙම මං කලින් කිව්වා වගේ පිටිපස්සේ උත්තරේ 6 හරි 6 ඉඳන් 10ට කිට්ටු වෙන අගයක් වුණොත් එහෙම එතකොට 10 9.9 හරි එහෙම ඒ වගේ ඒ 10ට කිට්ටු අගයක් වුණොත් එහෙම මොකද වෙන්නේ? එකක් ඉස්සරහට අපි එක්කහු කරන්න වෙනවා. එතකොට උත්තරේ අනිවාර්යයෙන්ම වැරදි. එතකොට දශම ස්ථාන දෙකකට හෙව්වොත්. ඒක නිසා දශම ස්ථාන 3කට හොයලා එකක් වට යන්න වෙනවා අනිවාර්යයෙන්. මේක හොඳින් මතක තියාගන්න. අපි මේක අපි හැදුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට 3.421 එතකොට මේකෙදී අපි ඒකේ බෙදීමේ ක්‍රමය මගින් එතකොට මේකේ වර්ගමූලය හොයන්න හදන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට 3 කියලා තියෙන. එතකොට 1 කියන එකේ එතකොට 1 තමයි මේ අවස්ථාවට ආසන්නම පූර්ණ සංඛ්‍යාව වෙන්නේ.
එතකොට එක්වරක් එක කීයද 1යි. එතකොට මේකෙදී මෙතන දශම තිත තියෙනවා. එතකොට මෙතන දශම ස්ථානය තියන්න අමතක කරන්න එපා. එතකොට එක කියන එක ආවා. එතකොට මේකෙදී මේක එක කියන එක එතකොට ඉතුරු කීයද මේකෙන් දෙකක් වෙනවා. මෙතන 42 එනවා. ඊට පස්සේ මේක දෙගුණේ කියන්නේ එතකොට මෙතනට එනවා 2 කියන එක. මෙතන සංඛ්‍යාවක් දැම්මහම ඒ සංඛ්‍යාව මෙතනට දැම්මා. එතකොට ඒ කියන්නේ මේකෙදී මෙතන සංඛ්‍යාවක් දාලා එතකොට මෙතන සංඛ්‍යාවක් දැම්මහම මේ සංඛ්‍යාවට සමාන වෙන්න ඕන. එතකොට ඒ සංඛ්‍යාව අපි බලන්න වෙනවා. ඇත්තටම මෙතන 20 ගාණක් කියන එක එන්නේ 20 ගාණක් යම් සංඛ්‍යාවකින් වැඩි කරාම මේ 200 ගාණක් වෙන්න ඕන. එතකොට මේ අවස්ථාවේදී ඒක 9 හරි ඒ කිට්ටු සංඛ්‍යාවක් වෙන්න ඕන කියලා දුවලා පුතාලා මතක තියාගන්න. මොකද මේකෙදී මේ අවස්ථාවේදී එතකොට 20 ගාණක් එතකොට 20 කීය හරි එතකොට 9 දැම්මොත් 29 ඒ කියන්නේ 30 එතකොට 30 කියන එක එතකොට මේ අවස්ථාවේදී මෙතන අපි උදාහරණයකට මේක 9 කියලා හිතුවොත් එහෙම 9 මෙතන 9 දැම්මහම 9 වරක් 3 කියන්නේ එතකොට 27යි. එතකොට 9 කියන එකත් වෙන්න බෑ. ඇත්තටම ඊට අඩු අගයක්. ඒ කියන්නේ ඒකෙදී අපි මේ අවස්ථාවේදී එතකොට මෙතන 30 කියලා ආසන්න වශයෙන් හිතුවොත් එහෙම 8 කියන එක එතකොට 8 වරක් 3 කියද 24යි. එතකොට 8 තමයි මේකට ආසන්න කියලා දුවලා පුතාලට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී මම වැඩි කරොත් එහෙම 8 වරක් 8 කීයද 64න් 4 6ක් ඉතුරුයි. 8 වරක් 2 16යි 6යි 22යි. එතකොට මේකෙදී 2න් 4ක් බෑ 12න් 4ක් ගියාම 8යි. මෙතන තියෙන කීයද 3යි තියෙන්නේ. 3න් 2ක් ගියාම 1යි. එතකොට මේක තමයි එතකොට සංඛ්‍යාව. එතකොට 8 කියන එක තමයි එතන එන සංඛ්‍යාව. අපි ඊළඟට බැලුවොත් එහෙම ඊළඟ සංඛ්‍යාව බැලුවොත් එහෙම මේකේ දෙගුණේ තමයි ඊළඟට එන්නේ. එතකොට මෙතන අපි 1 කියන සංඛ්‍යාව ඉතුරු වෙලා තියෙනවා. එතන තව පිටිපස්සේ බිඳුව තියෙනවා. එතකොට මෙතනට එන්නේ 1යි බිඳුවයි. එතකොට මේකේ දෙගුණේ කියන එක බැලුවොත් එහෙම ඒකේ දෙගුණේ කියන එක අපි බැලුවොත් එහෙම 18 මෙතන 18 කියලා තියෙන. එතකොට මේකෙදී 36 වෙනවා දෙගුණේ. මෙතන යම් සංඛ්‍යාවක් තියෙනවා. ඒ සංඛ්‍යාව මෙතනට දැම්මහම මේ සංඛ්‍යාව වෙන්න ඕන. එතකොට දුර පුතාලා මේකෙදි 36 එතකොට 18 මේක 1000 මේක 360 කියන එක 360 ගාණක් වෙනවා මේක. එතකොට මේකේ තියෙන 1800 කියන එක. එතකොට මේකෙදි දුර පුතාලාට එතකොට 6 කියන එක එන්නේ නැහැ කියලා 6 වරක් 3 18යි. එතකොට 6 කියන එක කවදාකවත් වෙන්න බෑ. 5 කියන සංඛ්‍යාව හරි 4 හරි තමයි සංඛ්‍යාවක් වෙන්නේ. අපි 5 කියලා බැලුවොත් එහෙම 5 කියන එක බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී 360 කියන්නේ 180. එතකොට 1825ක් වගේ සංඛ්‍යාවක් වෙනවා. කියන්නේ 5 කියන සංඛ්‍යාව වෙන්නත් බෑ. මොකද 5 කියන සංඛ්‍යාවත් ලොකු සංඛ්‍යාවක්. එහෙනම් 4 තමයි සංඛ්‍යාව. එතකොට 4 කියන එක තමයි සංඛ්‍යාව. 4 වැඩි කරොත් එහෙම 4 වරක් 4 16න් 6 එකක් ඉතුරුයි. 4 වරක් 6 24යි 1යි 25යි. 4 වරක් 4 16න් 6 එකක් ඉතුරුයි. 4ක් 6 24යි 1යි 25යි දෙකක් ඉතුරුයි. 4 වරක් 3 12යි 2යි 14යි. එතකොට අඩු කරොත් එහෙම මෙතන තියෙන කීයද 10 10න් 6ක් ගියාම 4යි. මෙතන තියෙන බිඳුවයි. එතකොට 10න් 5ක් ගියාම 5යි. මෙතන තියෙන 7 7න් 4ක් ගියාම 3යි. එතකොට 4 තමයි සංඛ්‍යාව. මොකද 360 ගානට වඩා මේක අඩු සංඛ්‍යාවක්. එතකොට මේ සංඛ්‍යාව ආපහු දෙකෙන් වැඩි කරනවා. එතකොට ඒ සංඛ්‍යාව එතකොට මේකට බිඳු දෙකක් දානවා. එතකොට මේ සංඛ්‍යාව එතකොට දෙකෙන් වැඩි කරාම අපිට මේක දෙකෙන් වැඩි කරාම කීය දෙන්නේ 18යි 18 කියන එක 36යි. මෙතන 4 තියෙන. එතකොට 36යි මෙතන 4 කියන්නේ 8යි. එතන යම් සංඛ්‍යාවක් දාලා ඒ සංඛ්‍යාව මෙතනට දාලා එතකොට ඒක වැඩි කරාම මේ සංඛ්‍යාව වෙන්න ඕන. එතකොට 10 කියන එකට කිට්ටු සංඛ්‍යාවක් වෙන්න ඕන. ඒ මොකද මෙතන 354 ඉතුරුනේ. එතකොට මේකට ඉතාම කිට්ටුයි. එතකොට ඒ කියන්නේ
9 හරි 8 හරි තමයි මෙතන එන්නේ කියන දුල පුතාලා තේරුම් ගන්න. ඒව ගණන් හදනකොට තේරෙනවා ඇත්තටම ගණන් හදනකොට තේරෙනවා ඒක නිසා ගණන් හදලම තමයි මේව පුරුදු වෙන්න ඕනේ. එතකොට 9 කියන එක බලලා බැලුවොත් එහෙම 9 වරක් 9 කීයද 81යි 8ක් විතරයි. 9 වරක් 8 72යි 8යි 72යි 8යි 80යි. එතකොට බිංදුව 8ක් ඉතුරුයි. 9 වරක් 6 9 වරක් 6 එතකොට 54යි 8යි 62යි 6ක් ඉතුරුයි. 9 වරක් 3 27යි. එතකොට 9 වරක් 6 54යි 62කින් 2 6ක් ඉතුරුයි. 9 වරක් 3 27යි 6යි 33යි. 9 වරක් 3 27යි 27යි 6යි 33යි. එතකොට මේ සංඛ්‍යාව එතකොට අපිට ලැබුණේ එතකොට අපිට අවශ්‍ය ස්ථාන තුනකට අපි මේ අවස්ථාවේදී ඒ බෙදීමේ ක්‍රමය මගින් අපි වර්ගමූලය හෙව්වා 1.8යි 4යි 9 කියන එක තමයි අපිට ලැබුණේ. අපි මේ අවස්ථාවේදී මොකද කරන්න ඕන? ආසන්න සංඛ්‍යයන් එතකොට දෙකකට හොයන්න ඕන. දශම ස්ථාන දෙකකට. එතකොට දශම ස්ථාන දෙක කියන්නේ මෙතන. තිත තියන්න එපා. තිත තියුවොත් එක වෙනස් වෙනවා. ඇත්තටම මෙතන කියන එක. එතකොට මෙතනට වෙනකන් අපි හොයන්න ඕනේ. එතකොට ඒ කියන්නේ පිටිපස්සේ තියෙන සංඛ්‍යාව කීයද? 9. 9 කියලා කියන්නේ මොකක්ද? එතකොට ඉස්සරහා සංඛ්‍යාව. ඒ කියන්නේ එකක් එකතු කරන්න වෙනවා අපි. ඒ කියන්නේ මේක 1.8යි 5 කියන එකට තමයි මේක ඊටාම කිට්ටු. දූල පුතාලට ඒක තේරෙනවා ඇති කියලා හිතනවා. ඇත්තටම මේක ඒ 5ට වඩා වැඩි වුණොත් හැටිය 5ට වඩා වැඩි වුණු හැටිය මේක ඊළඟ සංඛ්‍යාවට තමයි කිට්ටු. ඒ කියන්නේ මෙතන තියෙන 4 නෙවෙයි 5ට තමයි කිට්ටු. ඒ කියන්නේ 1.8යි 5 තමයි මේ අවස්ථාවේදී ඒ සංඛ්‍යාව වෙන්නේ. අපි උත්තරේ විදිහට ලිව්වොත් එහෙම 3.4යි 2යි 1 කියන එකේ වර්ගමූලය කියන්නේ මේ රැල්ල වගේ එක දාන ආසන්න වශයෙන් කියන එක. ඒකේ තේරුම වෙන්නේ 1.8යි 5ක් වෙනවා. මෙතන දූල පුතාලට තේරිච්ච තැන් නැත්තන් තියෙනවද? ඔව් කියන්න. ඕකේද? තේරිච්ච නැත්තන් තියෙනවා නම් අහන්න පුළුවන්. ආපහු මම විස්තර කරන්න. මේක දුර පුතාලා හදලම් පුරුදු වෙන්න ඕන. හදලම් පුරුදු වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඒක ඉතා ඒ කියන්නේ හදලා පුරුදු වුණාම තරම් අපහසු දෙයක් නෙවෙයි ඇත්තටම. ඒක නිසා හදලම ඒ ගණන් පුරුදු වෙන්න ඇත්තටම. ඕකේ. අපි ඊළඟට මේකේ අපි මෙතනින් පාඩම අද නතර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අභ්‍යාස 2 අභ්‍යාස කියන එකේ සේරම ගණන් ටික දුල පුතාලා හදන්න ඇත්තටම අපි මේකේ තියෙන මේ 2 අභ්‍යාසය කියන එකේ සේරම ගණන් ටික දුල පුතාලා හදන්න. එතකොට අපි ඊළඟ දවසේ මේකේ කොටසක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මේ ගැටලු විසඳීම කියන සඳහා වර්ගමූලය යොදා ගැනීම කියන කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි මේ පාඩම ඇත්තටම මෙතනින් ඉවර වෙනවා. ඇත්තටම දුල පුතාලා සේරම ඒ ගණන් ටික හදලා තියන්න එක ඉතාම වැදගත් වෙනවා. පුළුවන් නම් ඊළඟ කොටස උනත් හදන්න. ඇත්තටම මිශ්‍ර අභ්‍යාස කියන එකත් ඊළඟ කොටසත් ඇත්තටම අපි ඊළඟ දවසේ මේ 2 3 කියන කොටස අපි කතා කරලා මේ පාඩම ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදී ඒ දූල පුතාලා පළවෙනි මුල් කොටසේ ඉඳන් අනිවාර්යයෙන්ම ඒ ටික කියවගෙන තේරුම් අරගෙන ඒ අභ්‍යාස ටික කරන්න අදට පන්ති අපි අවසන් කරනවා. අනිවාර්යයෙන්ම 2 අභ්‍යාසය අනිවාර්යෙන් හදන්න. ඒ වගේම මිශ්‍ර අභ්‍යාසයත් හදන්න පුළුවන් ඒවා හදන්න. ඒක අපි 2 3 කියන කොටස ඊළඟ දවසේ කතා කරලා මේ පාඩම ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලට සුබ රාත්‍රියක්. අදට පාඩම මෙතනින් අපි අවසන් කරනවා.